දකුණට හිරුපායන මොහොතක අපි දකුණු අධිවේගී මාර්ගයේ දිගේ ඉදිරියට ගියා. වේගයෙන් ඉදිරියට ඇදෙන වාහනේ right to life සංවිධානයේ පිරිස සමග නීතිඥ මහතෙකු අපි සමග හිටියා. සූරියවැවට ඇතුල් වෙන මාර්ගය දැන් නවීන මාර්ගයක් ලෙසයි අපි දැක්කේ. අපි සූරියවැව ප්‍රදේශයට ගියේ ගුවන් යානා හඬ නොඇසෙන මත්තල ගුවන් තොටුපොළ වෙත ගමන් කිරීමට හෝ වසරකට දින කිහිපයක් ක්‍රිකට් ගසන සූරියවැව ක්‍රීඩාංගණයේ සිරි නැරඹීමට හෝ නොවේ. කෘතිමව ගොඩනගන ලද මාර්ග සංස්කෘතිය මිනිස් ජීවිත වෙනස් කර නොමැති බවට ලද සාක්ෂි මේ. යන්න බැරි වුණා හොස්පිටල් එකට. ඊට පස්සේ මම දැන් ඇයි නසානින් හිටියේ ගෙදරදී දවල්ට කවුරු බලන්න ගියත් දන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තමයි දැනගන්න ලැබුණේ හවස 4:00 අතර මහත්මිය ගිහිල්ලා කියලා. පස්සේ අම්මලා තමයි ගිහිල්ලා තියෙන්නේ. අම්මලා ඒ වෙන අවස්ථාවේ පොලිසියට ඇවිල්ලා තියෙනවා. මට පිට කෙනෙක් තමයි ඇවිල්ලා පයින් කිව්වේ මෙහෙම නැති වුණා කියලා. Dagat Gorma, Turkina, Tataisa. Orang polisi yang melihat orang tak kenal tahu yang polisi begini nak polisi memarua. උතුරේ දකුණේ අම්මලාට තම දරුවන් අහිමි වූයේ ඔවුන් දේශපාලනය කිරීම නිසාම නොවේ. දුම්මල සූරිය චමින්දගේ මව වූ බේබි නෝනාගේ දුක්බර කතාවයි මේ. මම කිව්වා මේ අපේ පැත්තේ තියෙන එක බැරල් ගන්න. ඒවට මරන්න නැහැ කිව්වා. බැරි දැහුවා මේ උසාවි දාන්න, ඉරගෙදර දාන්න බැරි දැහුවා. එතකොට ඒ දඩේනෙමද කිව්වා. ඒ ගමන කිව්වා මේ අම්මට කවුරු හරි තියෙන එකයි කිව්වා. මං කිව්වා කොයි කවුරු කිව්වත් නෙකියුවත් මං කෙනෙක්ගේ දේවල් පිළිගන්නේ නැහැ. මගේ කොළු මැරුවේ පොලිසිය. මං ඒක තමයි සත්‍ය කතාව. නෑ අම්මා කෝල් කරලා කියනවා ඔබලා වරෙල්ලලු ඇවිල්ලා මේ මොකක් හරි කරපල්ලලු තනි මල කඳල්ලු තියෙන්නේ වාට්ටුවේ. එහෙම කියලා අම්ම ගෙන්නව ගන්න බැරුව මං මල්ලිරජ් කෝල් කරලා කිව්වා අම්මා එන්නේ නෑ. අම්මට කෝල් කරලා කියන්න එන්න කියලා. එකම අම්මා ආව සූරියට අම්මෙන් ගමන් ටවුන් එකේ හිටියේ. ඇවිල්ලා අම්මා විනාඩි 10ක් කතා කරන්න උන්නේ නෑ මත් එක්ක. මට කෝල් එකක් ආව මල්ලි නැති වෙලා. ඒ කියන්නේ ඔය වගේ දෙයක් කරගන්න අපි නම් දන්නේ නැහැ කොහොමද පොලිසිය මේ ගුඩුවක එල්ලෙන්න තැනක් තියෙනවදත් කියලා මම නම් දන්නේ නැහැ. මොකද ඇත්තම කියනවා නම් මටත් ඒක සැකයක් හිතෙනවා. මොකද මම කිව්වා තමයි සැකේ කියන්නේ ලේ එන්නේ ඇයි කියලා. ඒක තුවාල තියන්නේ ඇයි කියලා. මොකද මිනිහ එහාට මෙහාට හරනකොට එයාගේ ලේ තිබුණා. කන් වලින් ලේ ආවා. මොකද අපි දැකලා තියෙනවා එල්ලලා මැරලා ඉන්න අය. නමුත් අපි දැකලා නැහැ කන් වලින් ලේ එනවා. ඇත්තම කියනවා නම් මේ ඉකිලිය මේව තුවාල තුන බෙල්ලේ තුවාල තුන නිකන් පුදුමම ගිහින් වගේ එහෙම තිබුණා. ඉතින් ඒකයි මම කිව්වේ මට මේක සැකයි කියලා. උසාවියෙන් ආව පරිස්සමව කරන්න. එතකොට එහාට මෙහාට මිනිහ මේව කරනකොට මම දැක්ක නියපොතු පාරක් මේ කලවකාර ගාව මේ කනේ මේ ලේ ඇවිල්ලා තිබුණා. පිටේ තිබුණා මේ එයාලා කිව්වේ මේ කුඹි කාලා කියලා. ඒත් තිබුණේ මේ සීරුම් පාරවල් වගේ. ඉතින් ඉතින් මේ මරලා කියන්නේ මේ ගහලා මරලා වගේ තමයි. මේ මට හරහට තිබුණේ කියන්නේ මේ එල්ලිලා ඒ පාර නෙමෙයි තිබුණේ මේ මෙහාට බෙල්ලේ හරහට තිබුණේ. හරහට දික් අතට. දික් අතට මේ බෙල්ලේ. අන්ති අරක්කු වික්කද ඒක අදාළ නැහැ. මේකට ගහන්න බෑ. ගහන්න විදියක් නෙවෙයි අඩු ගානේ මේ කසිප්පු බූලියක් ඔලුවතියන් පාර අරන් යන්නත් බෑ. ඒ පොයිට කල්ලුත් මිනිහෙක් ගහලා මරලා තියෙනවා. ඊට මිනිස්සු සාක්ෂි දෙන්නේ නැහැ. මිනිස්සු දන්නේත් නැහැ. නීතිරි පිටින් සිදු කරන ඝාතන විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපි කතාවට කියන්නේ ඝාතන රැල්ලක් සිද්ධ වෙමින් යනවා. දැන් ගිය අවුරුද්දේ අපි දල වශයෙන් බැලුවා පොලිස් අත්අඩංගුවේදී මේ 100 ඉක්මවලා සිදු බවට මාධ්‍ය වලින් සහ අපිට ලැබුණු තොරතුරු වලින් වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ නීති විරෝධී ඝාතන වලින් කියාපාන්නේ ඒ රටේ නීතිය ආධිපත්‍යයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක නොවන රටක් කියන එක තමයි මේ දිගින් දිගට සිදුවෙන ඝාතන වලින් කියාපාන්නේ.
එතකොට පොලිස් අත්අඩංගුවට පත් වෙන සැකකරුවෙක් මිය යනවා නම් ඒක ඒ රටේ රාජ්‍ය ඒ සම්බන්ධව වගකීම දැරිය යුතුයි. පොලිසිය ඒකම ඒ පළාතේ ඉන්න මහේස්ත්‍රාත්වරයා ඒකම ඒ පළාතේ ඉන්න අනිකුත් රාජ්‍ය උසස් නිලධාරී වගකිය යුතුයි මෙසේ අත්අඩංගුවේ සිටියේදී මේ යාම සම්බන්ධව. මේ 1994 අංක 22 පන්තියේ තියෙනවා මෙම රාජ්‍ය නිලධාරියෙකු විසින් වද හිංසාවට පත් කිරීමේදී ඒ රාජ්‍ය නිලධාරියට එරෙහිව නඩු පැවරීමේ හැකියාව තියෙන මේ පනත අනුව නීතිපතිවරයා. නමුත් ලංකාවේ 1994 මේ පනත බිහි වුණාන් පස්සේ අද දක්වා නඩු 10ත් 15ත් අතර ප්‍රමාණයක් වගේ තමයි නඩු පවරලා තියෙන්නේ. නමුත් ඊට අති විශාල ප්‍රමාණයක් පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට වද හිංසා සම්බන්ධව චෝදනා තියෙනවා. මූලික අතිවාසිය නඩු පවරලා තියෙනවා සහ අපරාධ නඩු පවරලා තියෙනවා. නමුත් කිසි අවස්ථාවක නීතිපතිවරයා පෙළඹිලා නැහැ මේ සම්බන්ධව කටයුතු කරන්නේ. නීතිපතිවරයා අතිශය අකර්මණ්‍ය කිසිදු ආකාරයක සංගීතාවයක් නැති මේ සම්බන්ධව දැඩි රාජපාක්ෂික තත්වයක තමයි ඉන්නේ. මේක වෙනස් වෙනවා මේ සම්බන්ධ නීතිපති සමග යම් කිසි සංවාදයක එහෙම වගේම යම් කිසි විදිහක බලපෑම් කිරීමක සහ ගනුදෙනු කිරීමක නිරත වෙන සිවිල් සමාජය සිද්ධ වෙනවා. මේ හඬ වේදනාව අපි යලි යලිත් අසන්නෙමු. වසර ගණනාවක් තිස්සේ නොනවත්වා සිදුවීම් පිළිබඳ විමර්ශනයන් කර ඇත්තෙමු. සූරියවැව සමන්තගේත් දුම්මල සූරිය චමින්දගේත් සිදුවීම් අපිට පවසන්නේ ලංකාවේ ජනතාවගේ සිවිල් පරිපාලනය වෙනුවෙන් නැති පොලිසියේ නීත්‍යානුකූල නොවන අමානුෂික ක්‍රියාකලාපයයි. 71 කැරැල්ල 87-89 භීෂණය වසර 3කට වඩා දිගු ඉතිහාසයක් ඇති සිවිල් යුද තත්ත්වයන් නිසා පොලිසිය විසින් ජනතාව කෙරෙහි ඇති කරනු ලබන ප්‍රචණ්ඩත්වය වැඩි වී ඇත. මෙම තත්ත්වය 90 දශකයේ පුරාම පැතිර ගිය අතර එම හේතුවෙන් මෙම වකවානුව පොලිස් ඉතිහාසයේ අඳුරුතම යුගයේ බවට පත්විය. නීතිය හා සාමය පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිටි අතර එම හේතුවෙන් අපරාධ ඉහළ යාමත් සමග පොලිසිය කෙරෙහි තිබූ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටිනි. මහජනයා සහ පොලිසිය දිනෙන් දින දුරස්ත වීමට පටන් ගැනිනි. වද හිංසාව කියන්නේ මොකක්ද? වද හිංසාව කියන්නේ තමන්ගේ කැමැත්තෙන් තොරව තමන්ගේ ආත්මගරුත්වයට, අභිමානයට, තමන්ගේ ශරීරයට එරෙහිව කරන්නා වූ අපරාධයක්. සිවිල් පුරවැසියන් සිදු කරන වද හිංසාවට නීතියක් නැද්ද? ලංකාවේ නීති කීපයක් තියෙනවා. එකක් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතිය පළවෙනි කාරණේ ඉතාම වැදගත් නීතිය. ඒ වගේම දඬු නීති සංග්‍රහයේ මේ කියන්නේ පැහැදිලිව වද හිංසා සම්බන්ධ තියෙනවා. දත් කැඩීම, අතපය කැඩීම, බරපතල තුවාල සිදු කිරීම යන විශාල වද හිංසා ප්‍රමාණයක් ලංකාවේ දැඩි බරපතල අවුරුදු 7-8 දක්වා සිරගත කිරීම වලට යන්න පුළුවන් ආකාරයේ වද හිංසාවන් දඬු සංග්‍රහය තියෙනවා. ඒ හින්දා සාමාන්‍ය පුරවැසියෙකුට උනත් අනෙක් තමන්ගේ සහෝදර පුරවැසියෙක් සම්බන්ධව ක්‍රියාත්මක කරන නීතියක් ලංකාවේ පැහැදිලිව තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉතිහාසයක් තිබෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් ආරක්ෂක හමුදාවන් විසින් සිදු කරන ලද කුරිරු ඝාතන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ සම්බන්ධයෙන් ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වද හිංසා සඳහා නීතිමය පසුබිමක් ඇති කළා. ඒ වගේම 1964 දී සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ඇති කළා. ඒ මගින් වද හිංසාවට පත් නොවී සිටීම සිවිල් හා දේශපාලන අයිතිවාසිකමක් විදිහට පිළිගත්තා. වද හිංසාව සම්බන්ධයෙන් ලංකාවේ නීතිය කුමක්ද? 1994 අංක 22 දරන කෝරහ අවමන්සහට වද හිංසාවට එරෙහි පනත වශයෙන් තමයි මේක ලංකාවේ නීතිගත වුණේ. විශේෂයෙන්ම 1994 නව රජයක් බිහි වුණාන් පස්සේ තමයි මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ. ඒක දීර්ඝ කාලීන අවස්ථාවක්. මොකද 88 89 90 කාලේ ලංකාවේ සිදුවුණු ක්‍රියාවලියට යම් කිසි වෙනසක් වෙන්න අවශ්‍යයි කියන විශාල මතයක් ලංකාවේ තිබුණා. ඒ කාලේ තමයි ලංකාවේ ක්‍රූරත්වයෙන් නැත්නම් වද හිංසා ප්‍රමිලීමේ ඉහළම හැකියාව තිබුණා. කවුද කියලා හො ගහන්නේ මං කෝ පොලිසිය දෙන්නෙක් ගහන්නේ පොලිස් කියලා අඳුර ගත්තේ සුදු හෙල්මට් දෙක දාලා තිබ්බා. එක්කෙනෙක් මට ඉදිරිය මූණ මගේ පැත්ත බලන් හිටියා අනිත් එක්කෙනා මට පිටු බාලා හිටියේ.
පස්සේ උතරින් තා මිනිස්සු දෙන්නෙකුත් ගියා. ඒගොල්ලොත් මොකද පුතේ අර ගහන්නේ කියලා මම කසිපු මොනවා හරි අහුවෙලා මොකට හරි වෙන්නේ නැති ගහන්නේ කියලා. එතන විනාඩි 10ක් විතර බලන් හිටියා මම. අත් දෙක ඉස්සරහට ගාලා ගැට මේ ගහලා තිබ්බේ. ගහන යාමේ. ඊට පස්සේ මේ මම දැක්ක එතන අන්දර ගහක් තිබ්බා කටු අන්දර. ඒකෙන් අතු දෙකක් කඩලා ගත්ත දෙන්න. ඒකෙන් තමයි ගැහුවේ පිටට. ඒ ජාමේ කෑ ගැහුවා මෙන්න මරනවා මම මරන්නේ පොව කියලා කිව්වා අයියා. මම වාඩි කරලා තිබ්බේ අත් දෙක ඉස්සරහට ගාලා ගැට ගත්තා. නැන්ද මොනවද දැක්කේ? මම දැක්කේ මේ දෙන්නෙක් එක්ක මේ පිටාට ගහනවා මේ බැල්බන්ටේ. ඉතින් හිටගෙන ඉඳි ගහුවා ඊට පස්සේ සර්ට් එක ලිහලා අත් දෙක බැඳලා ගහුවා. ආයි මේ දන ගසුලක් ගහුවා. බිම දිගාරලා ගහන බෑ. ඒක කරනවා. එතකොට ඊට පස්සේ නැන්ද මොනවද කරේ? පොලිසියකට අධිකරණයකට පුද්ගලයෙක් යන්නේ තමන්ට සහනයක් ලබා ගැනීමටයි. නමුත් ඒ විශ්වාසය බෙදේ නම් ඉන් සමාජයට සිදුවන්නේ විශාල අයහපතක්. මෙවන් පහරදීම් වලට ඝාතනයන්ට ලක්වන්නේ බොහෝ විට ඊට එරෙහිව තනිව සටන් කිරීමට අපහසු ප්‍රජාවක්. ආර්ථික මානසික තත්ත්වයන් මෙන්ම දැනුමක් ඔවුන්ට ප්‍රශ්නයක්. සූරිය රැවට සහ දුම්මල සූරියට අපි ගමන් කළේ ඒ වෙනුවෙන්. පොලිසිය තුළ සිදුවන මේ ඝාතන වලදී බොහෝ වෙලාවට පොලිසිය තුළ අදාළ බලධාරීන් ප්‍රකාශ කරන්නේ සිවිදිවි හානි කර ගැනීමක්. එහෙම නැත්නම් නිලධාරීන්ට ප්‍රහාර එල්ල කරන්න ගිහිල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා මේ යමක් විදිහට තමයි බොහෝ වෙලාවට අර්ථ දක්වන්නේ. එතකොට රජය එහෙම නැත්නම් පොලිසිය මේ සම්බන්ධව මේ මරණය සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එක්කෝ මෙයා සිවිදිවි හානි කරගත්තා. එහෙම නැත්නම් මෙයා සංගවා තිබුණු ආයුධ සොයන්නට යාමේදී ඒ සංගවා තිබුණු ආයුධයක් අරගෙන නිලධාරීන්ට ප්‍රහාර එල්ල කරන්න උත්සාහ කරා. ඒකට ඒක වැළැක්වීම සඳහා පොලිස් අවම බලය පාවිච්චි කිරීමක් ලෙස තමයි මේ මරණය සිදු වුණේ කියන එක තමයි අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. ඉතින් බොහෝ වෙලාවට අපි දැකපු දේ තමයි මේ අවම බලය පාවිච්චි කිරීම එක්ක හිසට තියපු වෙඩිල්ල, එහෙම නැත්නම් පපුවට තියපු වෙඩිල්ල, එහෙම නැත්නම් ශරීරයේ මරණය ගෙන දෙන තැනකට තියපු වෙඩිල්ලක් විදිහට තමයි අපි බොහෝ සිදුවීම් වලින් දැක්කේ. අනිත් එක සිවිදිවි හානි කරගත්ත කියන කාරණාවදී අපි දැකපු දේ තමයි අපි දැක්කා සමහර පුද්ගලයෝ පොලිස් සිරමැදිරි තුල එල්ලිලා මැරෙන අවස්ථා. එතකොට ඇත්තටම සිරමැදිරියක එහෙම එල්ලිලා මැරෙන්නට තරම් අවශ්‍ය දේවල් නැහැ. එල්ලෙන්න තැනක් නැහැ. එහෙම නැත්නම් එල්ලෙන්න උපකරණ නැහැ. ඉතින් මේ පොලිසිය ඉදිරිපත් කරන දේවල් බොහොම මේ හාස්‍යජනකයි. මේ සමහරලාට අපි දැක්කා සස්පෙන්ඩර් එකෙන් එල්ලිලා මැරුණා. එහෙම නැත්නම් ෂර්ට් එකෙන් එල්ල මරනවා. ඉතින් මේවා ටිකක් පිළිගන්න අමාරු සාධක. නමුත් මේවා අපි නොපිළිගත්ත රටේ සාමාන්‍ය සිහිබුද්ධියක් තියෙන මිනිස්සු නොපිළිගත්තට අධිකරණය පිළිගන්න තත්ත්වයටපත් වෙනවා. අධිකරණය මේව පිළිගැනීම නිසා මේ ඝාතන රැල්ල ඉදිරියට කරගෙන යාමට තවත් රුකුලක් වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. වද හිංසාවකට ලක් වූවෙකු මුලින්ම කළ යුත්තේ කුමක්ද? හැදිරම මම ළඟට එන හැමෝටම මම කියන එක දෙයක් තමයි. ඔය මිනිහක් මරලා වෙන්න පුළුවන්, කසිප්පු කෙනෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගංජා දාවාරම කරුවෙක් වෙන්න පුළුවන්. ඔබ ශ්‍රීදූෂයෙක් වෙන්න පුළුවන්. ඔබ ප්‍රභාකරන් වෙන්න පුළුවන්. ඔබ රෝණක ජීවිත වෙන්න පුළුවන්. ඒ කිසිම උනත් ඔබට පොලිසියෙන් ගුටි කන්න අයිතියක් නැහැ. පොලිසියට ගහන්න අයිතියකුත් නැහැ. හමුදාවට ඔබට ගහන්න අයිතියකුත් නැහැ. කිසියෙකුට ඔබට ගහන්න අයිතියක් නැහැ. ඔබ
නීතියේ නියම කර ඇති ආකාරයට හැර කිසිම ආකාරයක පහර දීමකට ලක් වෙන්න බෑ. නීතියේ පහර දෙන නියම කළ ඇති ක්‍රමයක් නැහැ. තියෙන්නේ කස පහර දීම ඒකත් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට කිසිම ආකාරයක ඔබට පහර දීමක් වෙන්න බෑ. එහෙම වෙන්න බැරි ඔබට පහර දීමක් වුණොත් පළවෙනිම දේ තමයි අපි ඔබ යෝජනා කරන්නේ. ඔබ වහම ගිහිල්ලා රෝහල්ගත වෙලා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුට පෙනී සිටලා ඔහුලව පරීක්ෂා කරගෙන ඔබගේ ඒ සම්බන්ධ වාර්තාව දැක්ස් කරගන්න. ඇත්තටම ඔබට දැඩිව පහර දීලා තියෙනවා රෝහල්ගත වීම අත්‍යවශ්‍යයි. දෙක ඔබට පහර දෙන පොලිසියේ නැතුව වෙනත් පොලිසියක හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හෝ පොලිස් අධිකාරිවරයෙකුට හෝ පොලිස්පති සහන සේවයට හෝ ටෙල් IGP සේවාවට හෝ ඔබ පැමිණිලි කරන්න ඕන. නිල පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලක් කරන්න හදනවා. ඊළඟට ඔබ වහාම දුවලා ගිහිල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ හැමතැනකම ඔබට ලැබෙන එහි වාර්තාගත කරපු අංකය එහෙම නැත්නම් CIB පොතේ අංකය ඔබ ලියා ගන්න අවශ්‍යයි. ඒක තොණ්ඩුවක් වශයෙන් තියා ගන්නත් අවශ්‍යයි. ඊළඟට ඔබ දන්න මානව හිමිකම් සංවිධානයක් හෝ නීතිඥවරයෙක් හම් වෙලා මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න ඔබ ඔවුන් සමග එක්වලා කටයුතු කරන්න අවශ්‍යයි. මේ සියලු දේ හරහා ඔබ ඔබගේ අයිතිවාසිකම ආරක්ෂා කර ගන්නා විතරක් නෙවෙයි ඔබට වෙච්ච අසාධාරණ බන්දි ලබා ගැනීමේ ක්‍රමවේදය ඔබ විසින් සකසා. ඔබ පැහැදිලිවම සාක්ෂිකරුවෙක් මේ සම්බන්ධව පරිවේශණය හෝ ඇසෙන්දුරු සාක්ෂි ලබා දෙන්න පුළුවන්. හොඳයි. නමුත් පරිවේශණයේ සාක්ෂිය එතරම්ම භාවිතා වෙන්නේ නැහැ. මූලික අධිවාසන මඩුවේ දෙවිතික ඔප්පු කරන්න අවශ්‍ය හින්දා. නමුත් ඇසුදුරු සාක්ෂිය නම් පහර දෙනවා දැක්කා, ඇදගෙන යනවා දැක්කා, පොලිස් ජීපියට නංගනවා දැක්කා, පොලිස් කූඩුවේ ඉන්නවා දැක්කා, පොලිස් කූඩුවෙන් මේ ප්‍රාණී නිරුද්ධ සිරුරකෂන් ඉස්පිතාලට අරන් යනවා දැක්කා. ඒ වගේ දේවල් දැකපුවා ඉන්නවනම් ඔවුන්ගේ සාක්ෂි, ඔවුන්ගේ ප්‍රකාශ, දියුණු ප්‍රකාශ හරහා ලබා ගන්න පුළුවන් නම් එතකොට මේවා ඊටාම වැදගත් සාක්ෂි වශයෙන් භාවිත කරන්න පුළුවන් මූලික අත්‍යවශ්‍යම නඩුවකදී. තමන් කවුද, තමන්ගේ ආගම මොකද්ද, තමන්ගේ වයස, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, තමන් මොන ප්‍රදේශිත පදයකින් තමන්ගේ ලිපිණිය කියන කොටස් දෙක ඇතුළත් කරලා ඊට පස්සේ තමන් තුටුවදේ පියවරෙන් පියවර 1 2 3 4 5 කියලා අනුක්‍රමිකව සටහන් කරන්න. මම දැක්කා උඩ පොලිසියේ දෙදෙනෙක් පහර දෙනවා. ඒ පොලිසිය දෙදෙනාගේ ඇඳලා හිටිය යුනිෆෝම් නෙවෙයි, නමුත් ඔහුගේ හෙල්මට් එකේ පොලිස් කියලා ගහලා තිබුණා. මේ වගේ පැහැදිලිව හඳුනාගන්න හැකි සාක්ෂිත් එක්ක පිළිගත හැකි සාක්ෂිත් එක්ක තමන්ගේ දියුණු ප්‍රකාශය සඳහන් කරලා සමාදාන විනිශ්චයකාරවරයෙක් හෝ නීතිඥවරයෙක් අත්සන් කරලා දියුණු ප්‍රකාශයක් සකස් කරාම ඒ දියුණු ප්‍රකාශය ඊටාම ශක්තිමත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මූලික අයිතිවාසිකම් නඩුවක. මෙවැනි පහර දීමක් ඝාතනයක් ගැන සොයා යන අපිට මුහුණ දීමට සිදුවන අභියෝග රසක් තිබෙනවා. පවුලේ අයට පැහැදිලි කිරීම සිදු කිරීම ඉතාම අසීරු කටයුත්තක්. ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම අභියෝගයක්. එවැනි ඝාතනයකට පහර දීමකට මුහුණ දුන් පවුලක් දැඩි බියෙන් සහ අවිශ්වාසයෙන් සිටින්නේ. ඔවුන් සිටින්නේ ඔවුන්ටත් ඒ ඉරණමට මුහුණ දීමට සිදු වේවි යයි යන බියෙන්. ඔවුන්ට නීතිමය තත්ත්වයන් පැහැදිලි කිරීම ඉතාම වැදගත්. බොහෝ අවස්ථාවලදී මෙම පැහැදිලි කිරීම වලින් පසුව පවුලේ අයගේ ධෛර්යය, විශ්වාසය වැඩි වෙනවා. අධිකරණ වෛද්‍යතුමා ආවිලා පරීක්ෂා කරන වෙලාවේ මම ගියා එතනට. ගිහිල්ලා ඇඳුම් ඔක්කොම ගලවලානේ. ඇඳුම් ගලවලා ඔක්කොම අධිකරණ වෛද්‍යවරයා ෆොටෝ ගන්නේ. මම ඔක්කොම ළඟට ගිහිල්ලා මම බැලුවා. මොනවද දැක්කේ? එතකොට තිබ්බා අපේ මෙතන පහරවල් උරෑන්දි දෙකම එතන ඉඳලා පල්ලෙහාට යන ක්‍රම තනිකරම මේ දම් පාට වෙලා රතු පාට වෙච්ච පහරවල් විතරමයි තිබි. පොළු පහරවල් මේ දෙපලක් තිබ්බ මෙන්න මේ හරියෙන් නික අපිට පළතුරු ගෙඩියක තැල්මක් වගේ පහරවල් දෙකක් එක තැන තිබ්බා. ඇතුළට නිකන් එබිලා වගේ. මේ එතකොට මෙතන එක කෝසයක තිබ්බ සීරීමක් නිකන් ඉදිමිච්ච ගතියක් වගේ එකක් ලොකුයි. කකුල් වලට වැදිලා තිබ්බ පහරවල්. ඊට පස්සේ ඒ ડોක්ටර් කිව්වා මට මේක කේස් එක බාර ගන්න බෑ. මම ලොකු ડોක්ටර් එන්න කිව්වා. 6:00 විතර වෙනකොට එයි කියලා. ඊට පස්සේ ලොකු ડોක්ටර් වුණා 6:00 විතරට ආවා. හැබැයි එතෙන්දී මරණ පරීක්ෂණය කරන වෙලාවේ අපි ඇතුළට ගත්තේ නැහැ. මරණ පරීක්ෂණයෙන් පස්සේ ලොකු ડોක්ටර් අපි උඩ කාමරයට එක් කරගෙන ගිහිල්ලා මගෙන් අහුවා කවුද කියලා. මම කිව්වා මල්ලි කියලා. මමයි අම්මයි අයියගේ වයිෆුයි අපි කට්ටිය තමයි ගියේ. කලබල වෙන්න එපා කිව්වා. මම මැරෙන්න හේතුව පොලිස් පහර දීගමින් තමයි.
කලබල වෙලා උද්ඝෝෂණ කළා හරිය මෙහෙ කරන්න යන්න එපා කිව්වා. ඕගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට වේ කිව්වා. ඔයාලා නීතිය පැත්තෙන් කටයුතු කරගෙන යන්නේ කිව්වා. ගෞරවනීයව මලකඳ ගෙනියලා භූමි දාන කරන්නේ කිව්වා. වෙන ප්‍රශ්න ඇති කරගන්න එපා කිව්වා. මෙයා 14 දවසකට යවනවා කිව්වා. මං ඇහුවා ඇයි මොනවාට 14 දවසේ ඒ ගානේ කිව්වා මෙයා මංකොල්ලයක් කාලා ස්ත්‍රී දූෂණයක් මං කා ස්ත්‍රී දූෂණයක් කරලා තියෙන්නේ කොහෙද? එයාගේ පවුලේ මාලේ කඩලා මංකොල්ලකාරයෙක් වෙන්නේ කොහෙද? එයාගේ පවුලනේ කියලා. එයා නීතියෙන් ඩිස්කස් වෙලා නැහනේ. මම ඒකයි යන්නේ කොහොමද? ඇයි මේ තුවාල තියෙන්නේ? එල්ලලා මැරිච්ච කෙනෙකුගේ ඇයි මේ කනින් ලේන්නේ? අපිට මම කිව්වේ ඒකයි මෙයා ගහලා මේ තමයි එල්ලලා තියෙන්නේ කියලා. ඊට පස්සේනේ කුලපිටි පොලිසියට අරගෙන ගිහිල්ලා මිනිහ කපල වුණාට පස්සේ තමයි කිව්වේ පරිශීලනය කරාට පස්සේ කිව්වා මෙයාට පාරක් අජහලා නැහැ. මෙයා විසින් තමයි මේ එල්ලලා තියෙන්නේ කියලා. තමන්ට පහර දීමක් වුණාම අතිශයින් වැදගත් මතක තියාගන්න තමන්ගේ ඥාතියෙක් වුණත් කවන්නේ. අධිකරණ වෛද්‍යවරයෙක් ළඟට ඉදිරිපත් කරන්න. නිකම්ම DMO කෙනෙක් නෙවෙයි. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයෙක් නෙවෙයි. පුද්ගලික දොස්තරවරයෙකුත් නෙවෙයි. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් ඉන්න ස්පිතාලෙ යොමු කරලා මට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් දක්වා පහර දීම මගේ පරීක්ෂා කර ගැනීම කරන්න අවශ්‍යයි කියලා කියන්නේ. විශේෂයෙන් පොලිසිය රෝහල් පොලිසිය ඔබගේ පැමිණිල්ල දාන්න අවශ්‍යයි. ඒ වගේම රෝහලේ වෛද්‍යවරට ඇතුළත් කරනකොටම කියන්න මට පහර දුන්නා පොලිසියෙන් පහර දුන්නා අවල් පොලිසියෙන් අමානුෂික ලෙස පහර දුන්නා කියලා මාව පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා කියන්න. එහෙම කියලා එහෙම කිව්වේ කාර්යයක් ලියාගන්න. ඒ වගේම වැදගත් කතාවක් තමයි මහේස්ත්‍රාත්වරයෙකු ළඟට මේ පොලිසිය ගහලා ඔබට අරන් ගියාම හැම තොරතුරක්ම කියන්න අවශ්‍යයි. Tamanට බැලුවා තමන්ගේ ඥාතිය කිය අවස්ථාවක ඔහො කියන්න අවශ්‍යයි. නීතිඥ මහත්මයා කියන්න අවශ්‍යයි. පුළුවන් නම් ඉල්ලා සිටින්න මේ මට වහාම මේ සම්බන්ධ වෛද්‍ය ආධාර ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න මහේස්ත්‍රාත්තුමාගෙන් තුමියගෙන්. ඔබ නීතිඥවරයෙක් කරා නම් ඉතින් නීතිඥ තුමාට කියන්නේ කරුණා කරලා මේ ඉල්ලීම රෙකෝඩ් කරන්න කියලා සටහන් කරන්න. ඒක සටහන් කරාම ඒක අධිකරණ නඩුවේ වෛද්‍ය අධිකරණ වාර්තාවල් ලෙස තවදුරටත් පවතින මේවා සියල්ල හරහා අපේ ශක්තිමත් නඩුවක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. මෙවැනි වදහිංසාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ තිබෙන ගැටලු සහ අභියෝග මොනවාද? මේ ඝාතනයන් වලට විරුද්ධව සමාජයේ විශාල හඬක් නොනැගෙන. සමාජය විශේෂයෙන් කල්පනා කරනවා පොලිසිය විසින් දෙන වාර්තාව මේ සමාජය පිළිගන්නවා. පුද්ගලයෙක් මරණයට පත් වුණාට පස්සේ පොලිස් අත්අඩංගුවේදී ඒ තැනත්තා සම්බන්ධව පොලිසිය විසින් ඉදිරිපත් කරන විශාල වාර්තාවක්. ඔහු ඉතාමත්ම නීති විරෝධී ක්‍රියාවල වලට සම්බන්ධයි, ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධයි, මිනිමරුම් වලට සම්බන්ධයි කියලා මොන හරි පාතාලයට සම්බන්ධයි කියන කාරණා ගණනාවක් ඉදිරිපත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒක මාධ්‍යයට ඉදිරිපත් කරනවා. ඒ මාධ්‍ය වාර්තාව උඩ පිහිටලා අපේ රටේ බොහෝ මිනිස්සු කල්පනා කරනවා එහෙනම් මෙයා පාතාලයට සම්බන්ධ කෙනෙක්, එහෙම නැත්නම් මිනිමරුම් වලට සම්බන්ධ කෙනෙක්, එහෙම නැත්නම් නීති විරෝධී කටයුතු කරපු පුද්ගලයා මෙයා එහෙම මරණයටපත් වෙන එක එච්චර ප්‍රශ්නයක් නෑ කියන වගේ අදහසක් එනවා. ඒක නිසා මේ මිනිමැරුම් වලට සමාජයේ යම්කිසි ආශිර්වාදයක් නිහඬතාවය ප්‍රකාශ කිරීම තුළ ආශිර්වාදයක් තියෙනවා. දෙවෙනි අභියෝගය තමයි මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණය සිදු නොවීම. මේ සම්බන්ධව ප්‍රබලිත කරත් විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි මේ පරීක්ෂණ කරන්න ආයි පැවරෙන්නේ පොලිසිය වෙතමයි. ඒතර පොලිසිය විසින් කරන නීති විරෝධී කටයුත්තක් සම්බන්ධව පොලිසියම ක්‍රියා කරන බවක් අපේ පොලිස් ඉතිහාසයේ අපි දැකලා නැහැ. තුන්වෙනුව දේශපාලනික වශයෙන් රජය මේ සම්බන්ධව තියෙන මැදිහත් වීම ඉතාමත්ම දුර්වලයි. රජය මේ කාරණාව දේශපාලන කාරණාවක් විදිහට සැලකලා මේක වැළැක්වීමට අවශ්‍ය පියවර අවශ්‍ය උපදෙස් නීති ඒ අදාළ නිලධාරීන්ට දෙන බවක් අපිට පේන්නේ නැහැ මෙතෙක් කල. හතරවෙනුව අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට තියෙන ඒ වින්දිතයන් ගේ තියෙන නොදුනොත්භාවය, නොහැකියාව සහ ඒ සම්බන්ධව තියෙන අවිශ්වාසය. ඉතින් මේකත් බරපතල ප්‍රශ්නයක්. යම්කිසි පුද්ගලයෙකුට තේරුණත් තමුන්ගේ ඒ මියගේ පුද්ගලයා එහෙම නැත්නම් මියගේ ඥාතියාට අසාධාරණයක් වුණා කියලා ඒ සම්බන්ධව පියවර ගැනීම පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයක් තිබුණත් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා ශක්තියක් නැහැ. ආර්ථික හැකියාවක් නැහැ. සහ ඒවා කිරීමෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙයි කියන විශ්වාසයක් නැහැ. නීතියට බාහිරව සිදු කෙරෙන පහර දීම් සහ ඝාතන ගැන සමාජයේ ඇති දැනුම, අවබෝධය, නීතිය ගැන ඇති දැනුම බෙදා හැරීම සිදු කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යනවා. නීතිය නොදැනීම නිසා මෙම ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ගැටලු මතුවෙනවා. එම නීතිය දන්නා වූ ක්‍රියාත්මක විය හැකි මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් බිහි කිරීමද සිදු කළ යුතු වෙනවා. අපි දැනටමත් ඒ ක්‍රියාවලිය පටන් ගන්නවා.
අපි රයිට් ලයිෆ් සංවිධානයේ විදිහට සෑහෙන කාලයක තිස්සේ ඉඳලා කටයුතු කරගෙන යනවා. අපිට මේ තොරතුරු වාර්තා වුණාම අපි මෑතකදී මේ සූර්යව සිදුවීම සම්බන්ධව අපි තොරතුරු හොයන්න අපේ ඒ පළාතේ ඉන්න මානවික ක්‍රියාධරයෝ කිහිප දෙනෙක් යවලා ඒ තොරතුරු ලබාගෙන ඒ දෙමාපියෝ ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න සූදානම් බව දැනුම්දුන්නාට පස්සේ අපි නීතිඥ කණ්ඩායමක් සමග ඒ පළාතට ගිහිල්ලා ඔහුගේ මුණ ගැහුවා. ඉතින් මුණ ගැහුනම එයාලාගේ පැත්තේ අදහස තමයි මේක මිනිමරුවක් කියලා. ඊට පස්සේ අපි ඒ සම්බන්ධව ගත හැකි නීතිමය පියවරයන් ඉදිරියට දීලා අපි ඒකට අවශ්‍ය මූලික නීතිමය පියවරයන් ගත්තා. මෙම ක්‍රියාවන්හි යෙදෙන Right to Life සංවිධානයේ කණ්ඩායම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. මරණීය තර්ජන, හඹායම්, ප්‍රශ්න කිරීම, ප්‍රකාශ ලබා ගැනීම වලට පවා මුහුණ දීමට සිදු වෙනවා. එහෙත් සමාජයේ වඩාත් යහපත් කිරීමට අප ඒ අවදානම ගත යුතු වෙනවා. අප නොකළොත් කවුද ඒ දේ කරන්නේ? නීතිය කෙතරම් ප්‍රබල වුවද, කෙතරම් ස්වාධීන වුවද මෙවැනි වදහිංසා සහ ඝාතන වලින් සමාජය ආරක්ෂා කරගත හැක්කේ නිරන්තරයෙන් ඒ වෙනුවෙන් සටන් වැදීමෙනි, අරගල කිරීමෙනි. ඉතිහාසයේ විවිධ පීඩාවන් මැද මිනිස්සු තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළහ. ඒ නිසා අපි යම් යම් නීතීන් වලින් ආරක්ෂා වන්නෙමු. ඉදිරියේදීද මෙම අරගලය නොනවතිනු ඇත. නමුත් වෙනස් වෙනු ඇත. එතැන් අපගේ අරගලය ආරම්භ වේ. සමන්තලා චමින්දලා වෙනුවෙන් අපි හෙටද සටන් වදිනු ඇත. අරගලයට නිමාවක් නැත. ඔබටද අරගලයේ කොටස්කරුවෙකු විය හැකියි. ඔබට පොලිසියෙන් ගුටි කන්න අයිතියක් නැහැ. පොලිසියට ගහන්න අයිතියකුත් නැහැ. හමුදාවට ඔබට ගහන්න අයිතියකුත් නැහැ. කිසිවෙකුට ඔබට ගහන්න අයිතියක් නැහැ. ඔබ නීතියේ නියම කර ඇති ආකාරයට හැර කිසිම ආකාරයක පහර දීමකට ලක් වෙන්න බෑ. නීතියෙන් පහර දෙන නියම කළ ඇති ක්‍රමයක් නැහැ. තියෙන්නේ කස පහර දීම, ඒකත් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට කිසිම ආකාරයක ඔබට පහර දීමක් වෙන්න බෑ. එහෙම වෙන්න බැරි ඔබට පහර දීමක් වුණොත් පළවෙනිම දේ තමයි අපි ඔබ යෝජනා කරන්නේ. ඔබ වහම ගිහිල්ලා රෝහල්ගත වෙලා අධිකරණ වාදී නිලධාරීවරයෙකුට පෙනී සිටලා ඔහුලව පරීක්ෂා කරගෙන ඔබගේ ඒ සම්බන්ධ වාර්තාව දැක්ස කරගන්න. ඇත්තටම ඔබට දැඩිව පහර දීලා තියෙනවා, රෝහල්ගත වීම අත්‍යවශ්‍යයි. දෙක, ඔබට පහර දුන්න පොලිසියේ නැතුව වෙනත් පොලිසියක හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු හෝ පොලිස් අධිකාරිවරයෙකුට හෝ පොලිස්පති සහන සේවයට හෝ ටෙල් IGP සේවාවට හෝ ඔබ පැමිණිලි කරන්න ඕන. නිල පැමිණිල්ල ලිඛිත පැමිණිල්ලක් කරන්න හරියට ගන්න. ඊළඟට ඔබ වහාම දුවලා ගිහිල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ හැමතැනකම ඔබට ලැබෙන එහි වාර්තාගත කරපු අංකය එමෙතන CIB පොතේ අංකය ඔබ ලියා ගන්න අවශ්‍යයි. ඒක තොණ්ඩුවක් වශයෙන් තියා ගන්නත් අවශ්‍යයි. ඊළඟට ඔබ දන්න මානව හිමිකම් සංවිධානයක් හෝ නීතිඥවරයෙක් හම් වෙලා මූලික අයිතිවාසිකම් මදුවක් පවරන්න ඔබ ඔවුන් සමග එක්වලා කටයුතු කරන්න අවශ්‍යයි. මේ සියලු දේ හරහා ඔබ ඔබගේ අයිතිවාසිකම ආරක්ෂා කර ගන්නවා විතරක් නෙවෙයි, ඔබට වෙච්ච අසාධාරණ වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදී ඔබ විසින් සකසා. ඔබ පැහැදිලිවම සාක්ෂිකරුවෙක් මේ සම්බන්ධව පරිවේශණය හෝ ඇසෙන්දුතු සාක්ෂි ලබා දෙන්න පුළුවන්. හොඳයි. නමුත් පරිවේශණයේ සාක්ෂි එක්තරම්ම භාවිතා වෙන්නේ නැහැ. මූලික අධිවාසන මඩුවේ දෙවිතික ඔප්පු කරන්න අවශ්‍ය හින්දා. නමුත් ඇසුදුරු සාක්ෂිය නම් පහර දෙනවා දැක්කා, ඇදගෙන යනවා දැක්කා, පොලිස් ජීපියට නංගනවා දැක්කා, පොලිස් කූඩුවේ ඉන්නවා දැක්කා, පොලිස් කූඩුවෙන් මේ ප්‍රාණී නිරුද්ධ සිරුරකෂන් ඉස්පිතාලට අරන් යනවා දැක්කා. ඒ වගේ දේවල් දැකපු අය ඉන්නවනම් ඔවුන්ගේ සාක්ෂි, ඔවුන්ගේ ප්‍රකාශ, දියුණු ප්‍රකාශ හරහා ලබා ගන්න පුළුවන් නම් එතකොට මේවා ඉතාම වැදගත් සාක්ෂි වශයෙන් භාවිත කරන්න පුළුවන් මූලික අත්දැකීම් නඩුවකදී. තමන් කවුද, තමන්ගේ ආගම මොකද්ද, තමන්ගේ වයස, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, තමන් මොන ප්‍රදේශිත පදයේ තමන්ගේ ලිපිණිය කියන ප්‍රශ්න ටික අතුලත් කරලා ඊට පස්සේ තමන් තුටුවදේ පියවරෙන් පියවර 1 2 3 4 5 කියලා අනුක්‍රමිකව
සටහන් කරන්න මම දැක්කා උඩ පොලිසියේ දෙදෙනෙක් පහර දෙනවා. ඒ පොලිසිය දෙදෙනාගේ ඇඳලා හිටිය යුනිෆෝම් නෙවෙයි. නමුත් ඔහුගේ හෙල්මට් එකේ පොලිස් කියලා ගහලා තිබුණා. මේ වගේ පැහැදිලිව හඳුනාගෙන හැකි සාක්ෂිත් එක්ක පිළිගත හැකි සාක්ෂිත් එක්ක තමන්ගේ දියුණු ප්‍රකාශය සඳහන් කරලා සමාදාන විනිශ්චයකාරවරයෙක් හෝ නීතිඥවරයෙක් අත්සන් කරලා දියුණු ප්‍රකාශයක් සකස් කරාම ඒ දියුණු ප්‍රකාශය ඊටම ශක්තිමත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මූලික අයිතිවාසිකම් නඩුව. මෙවැනි පහර දීමක් ඝාතනයක් ගැන සොයා යන අපිට මුහුණ දීමට සිදුවන අභියෝග රසක් තිබෙනවා. පවුලේ අයට පැහැදිලි කිරීම සිදු කිරීම ඉතාම අසීරු කටයුත්තක්. ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම අභියෝගයක්. එවැනි ඝාතනයකට පහර දීමකට මුහුණ දුන් පවුලක් දැඩි බියෙන් සහ අවිශ්වාසයෙන් සිටින්නේ. ඔවුන් සිටින්නේ ඔවුන්ටත් ඒ ඉරණමට මුහුණ දීමට සිදු වේවි යයි යන බියෙන්. ඔවුන්ට නීතිමය තත්ත්වයන් පැහැදිලි කිරීම ඉතාම වැදගත්. බොහෝ අවස්ථාවලදී මෙම පැහැදිලි කිරීම වලින් පසුව පවුලේ අයගේ ධෛර්යය, විශ්වාසය වැඩි වෙනවා. අධිකරණ වෛද්‍යතුමා ආවිලා පරීක්ෂා කරන වෙලාවේ මම ගියා එතනට. ගිහිල්ලා ඇඳුම් ඔක්කොම ගලවලානේ. ඇඳුම් ගලවලා ඔක්කොම අධිකරණ වෛද්‍යවරයා ෆොටෝ ගන්නේ මම ඔක්කොම ළඟට ගිහිල්ලා මම බැලුවා. මොනවද දැක්කේ? එතකොට තිබ්බා අපේ මෙතන පහරවල් උරෑන්දි දෙකම එතන ඉඳලා පල්ලෙහාට යන ක්‍රම තනි කරවම මේ දම් පාට වෙලා රතු පාට වෙච්ච පහරවල් විතරමයි තිබුණේ. පොළු පහරවල් මේ දෙපලක් තිබ්බ මෙන්න මේ හරියෙන් නිකන් අපිට පළතුරු ගෙඩියක තැල්මක් වගේ පහරවල් දෙකක් එක තැන තිබ්බා. ඇතුළට නිකන් එබිලා වගේ. මේ එතකොට මෙතන එක කෝසයක තිබ්බ සීරීමක් නිකන් ඉදිමිච්ච ගතියක් වගේ එකක් ලොකුයි. කකුල් වලට වැදිලා තිබ්බ පහරවල්. ඊට පස්සේ ඒ ડોක්ටර් කිව්වා මට මේක කේස් එක බාර ගන්න බෑ. මම ලොකු ડોක්ටර් එන්න කිව්වා. 6:00 විතර වෙනකොට එයි කියලා. ඊට පස්සේ ලොකු ડોක්ටර් වුණා 6:00 විතරට ආවා. හැබැයි එතෙන්දී මරණ පරීක්ෂණය කරන වෙලාවේ අපි ඇතුළට ගත්තේ නැහැ. මරණ පරීක්ෂණයෙන් පස්සේ ලොකු ડોක්ටර් අපි උඩ කාමරයට එක් කරගෙන ගිහිල්ලා මගෙන් අහුවා කවුද කියලා. මම කිව්වා මල්ලි කියලා. මමයි අම්මයි අයියගේ වයිෆුයි අපි කට්ටිය තමයි ගියේ. කලබල වෙන්න එපා කිව්වා. මම මැරෙන්න හේතුව පොලිස් පහර දීගමින් තමයි. කලබල වෙලා උද්ඝෝෂණ කළා හරිය මෙහෙ කරන්න යන්න එපා කිව්වා. ඕගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට වේ කිව්වා. ඔයාලා නීතිය පැත්තෙන් කටයුතු කරගෙන යන්නේ කිව්වා. ගෞරවනීයව මලකඳ ගෙනියලා භූමිදානි කරන්නේ කිව්වා. වෙන ප්‍රශ්න ඇති කරගන්න එපා කිව්වා. මෙයා 14 දවසකට යවනවා කිව්වා. මං ඇහුවා ඇයි මොනවාට 14 දවස් ඒ ගානේ කිව්වා මෙයා මංකොල්ලයක් කාලා ස්ත්‍රී දූෂණයක් මං කා ස්ත්‍රී දූෂණයක් කරලා තියෙන්නේ කොහෙද? එයාගේ පවුලේ මාළේ කඩලා මංකොල්ලකාරයෙක් වෙන්නේ කොහෙද? එයාගේ පවුලනේ කියලා. එයා නීතියෙන් ඩිස්කස් ආද වෙලා නැහනේ. මම ඒකයි යන්නේ කොහොමද ඇයි මේ තුවාල තියෙන්නේ? එල්ලිලා මැරිච්ච කෙනෙකුගේ ඇයි මේ කණින් ලේන්නේ? අපිට මම කිව්වේ ඒකයි මෙයා ගහලා මේ තමයි එල්ලලා තියෙන්නේ කියලා. ඊට පස්සේනේ කුලපිටි පොලිසියට අරගෙන ගිහිල්ලා මිනිහ කපල වුණාට පස්සේ තමයි කිව්වේ පරිශීලනය කරාට පස්සේ කිව්වා මෙයාට පාරක් අජහලා නැහැ. මෙයා විසින් තමයි මේ එල්ලලා තියෙන්නේ කියලා. තමන්ට පහර දීමක් වුණාම අතිශයින්ම දෙයක් මතක තියාගන්න. තමන්ගේ ඥාතියෙක් වුණත් කවන්නේ. අධිකරණ වෛද්‍යවරයෙක් ළඟට ඉදිරිපත් කරන්න. එකම DMO කෙනෙක් නෙවෙයි. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයෙක් නෙවෙයි. පුද්ගලික දොස්තරවරයෙකුත් නෙවෙයි. අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් ඉන්න ස්පිතාලෙ යොමු කරලා මට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් දක්වා පහර දීම මගේ පරීක්ෂා කර ගැනීම කරන්න අවශ්‍යයි කියලා කියන්න. විශේෂයෙන් පොලිසිය රෝහල් පොලිසිය ඔබගේ පැමිණිල්ල දාන්න අවශ්‍යයි. ඒ වගේම රෝහලේ වෛද්‍යවරට ඇතුළත් කරනකොටම කියන්න මට පහර දුන්නා පොලිසියෙන් පහර දුන්නා අහවල් පොලිසියෙන් අමානුෂික ලෙස පහර දුන්නා කියලා මාව පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා කියන්න. එහෙම කියලා එහෙම කිව්වේ කාර්යයත් ලියාගන්න. ඒ වගේම වැදගත් කතාවක් තමයි මහේස්ත්‍රාත්වරයෙකු ළඟට මේ පොලිසිය ගහලා ඔබට අරන් ගියාම හැම තොරතුරක්ම කියන්න අවශ්‍යයි. Tamanට බැලුවා තමන්ගේ ඥාතිය කිය අවස්ථාවකට ඔහොහෝ කියන්න අවශ්‍යයි. නීතිඥ මහත්මයා කියන්න අවශ්‍යයි. පුළුවන් නම් ඉල්ලා සිටින්න මේ මට වහාම මේ සම්බන්ධ වෛද්‍ය ආධාර ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්න මහේස්ත්‍රාත්තුමාගෙන් තුමියගෙන්. ඔබ නීතිඥවරයෙක් කරා නම් ඉතින් නීතිඥ තුමාට කියන්නේ කරුණාකරලා මේ ඉල්ලීම රෙකෝඩ් කරන්න කියලා සටහන් කරන්න. ඒක සටහන් කරාම ඒක අධිකරණ නඩුවේ වෛද්‍ය අධිකරණ වාර්තාවල ලෙස තවදුරටත් පවතින මේවා සියල්ල හරහා අපේ ශක්තිමත් නඩුවක් ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. මෙවැනි වදහිංසාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ තිබෙන ගැටලු සහ අභියෝග මොනවාද? මේ ඝාතනයන් වලට විරුද්ධව සමාජයේ විශාල හඬක් නොනැගෙන. සමාජය විශේෂයෙන් කල්පනා කරනවා පොලිසිය විසින් දෙන වාර්තාව මේ සමාජය පිළිගන්නවා.
පුද්ගලයෙක් මරණයටපත් වුණාට පස්සේ පොලිස් අත්අඩංගුවේදී ඒ තැනත්තා සම්බන්ධව පොලිසිය විසින් ඉදිරිපත් කරන විශාල වාර්තාවක්. ඔහු ඉතාමත්ම නීති විරෝධී ක්‍රියාවල වලට සම්බන්ධයි, ස්ත්‍රී දූෂණ වලට සම්බන්ධයි, මිනිමරුම් වලට සම්බන්ධයි කියලා මොන හරි පාතාලයට සම්බන්ධයි කියන කාරණා ගණනාවක් ඉදිරිපත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒක මාධ්‍යයට ඉදිරිපත් කරනවා. ඒ මාධ්‍ය වාර්තාව උඩ පිහිටලා අපේ රටේ බොහෝ මිනිස්සු කල්පනා කරනවා එහෙනම් මෙයා පාතාලයට සම්බන්ධ කෙනෙක්, එහෙම නැත්නම් මිනිමරුම් වලට සම්බන්ධ කෙනෙක්, එහෙම නැත්නම් නීති විරෝධී කටයුතු කරපු පුද්ගලයා මෙයා එහෙම මරණයටපත් වෙන එක එච්චර ප්‍රශ්නයක් නෑ කියන වගේ අදහසක් එනවා. ඒක නිසා මේ මිනිමරුම් වලට සමාජයේ යම්කිසි ආශිර්වාදයක් නිහඬතාවය ප්‍රකාශ කිරීම තුළ ආශිර්වාදයක් තියෙනවා. දෙවෙනි අභියෝගය තමයි මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණය සිදු නොවීම. මේ සම්බන්ධව ප්‍රමිතිලි කරත් විධිමත් පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි මේ පරීක්ෂණ කරන්න ආයි පැවරෙන්නේ පොලිසිය වෙතමයි. ඒතර පොලිසිය විසින් කරන නීති විරෝධී කටයුත්තක් සම්බන්ධව පොලිසියම ක්‍රියා කරන බවක් අපේ පොලිස් ඉතිහාසයේ අපි දැකලා නැහැ. තුන්වෙනුව දේශපාලනික වශයෙන් රජය මේ සම්බන්ධව තියෙන මැදිහත් වීම ඉතාමත්ම දුර්වලයි. රජය මේ කාරණාව දේශපාලන කාරණාවක් විදිහට සැලකලා මේක වැළැක්වීමට අවශ්‍ය පියවර අවශ්‍ය උපදෙස් නීති ඒ අදාළ නිලධාරීන්ට දෙන බවක් අපිට පේන්නේ නැහැ මෙතෙක් කල. හතරවෙනුව අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට තියෙන ඒ වින්දිතයන් ගේ තියෙන නොදුනොත්භාවය, නොහැකියාව සහ ඒ සම්බන්ධව තියෙන අවිශ්වාසය. ඉතින් මේකත් බරපතල ප්‍රශ්නයක්. යම්කිසි පුද්ගලයෙකුට තේරුණත් තමුන්ගේ ඒ මියගේ පුද්ගලයා එහෙම නැත්නම් මියගේ ඥාතියාට අසාධාරණයක් වුණා කියලා ඒ සම්බන්ධව පියවර ගැනීම පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයක් තිබුණත් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා ශක්තියක් නැහැ. ආර්ථික හැකියාවක් නැහැ. සහ ඒවා කිරීමෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙයි කියන විශ්වාසයක් නැහැ. නීතියට බාහිරව සිදු කෙරෙන පහර දීම් සහ ඝාතන ගැන සමාජයේ ඇති දැනුම, අවබෝධය, නීතිය ගැන ඇති දැනුම බෙදා හැරීම සිදු කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යනවා. නීතිය නොදැනීම නිසා මෙම ක්‍රියාවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී ගැටලු මතුවෙනවා. එම නීතිය දන්නා වූ ක්‍රියාත්මක විය හැකි මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් බිහි කිරීමද සිදු කළ යුතු වෙනවා. අපි දැනටමත් ඒ ක්‍රියාවලිය පටන් ගන්නවා. අපි රයිට් ලයිෆ් සංවිධානයේ විදිහට සෑහෙන කාලයක තිස්සේ ඉඳලා කටයුතු කරගෙන යනවා. අපිට මේ තොරතුරු වාර්තා වුණාම අපි මෑතකදී මේ සූර්යව සිදුවීම සම්බන්ධව අපි තොරතුරු හොයන්න අපේ ඒ පළාතේ ඉන්න මානවික ක්‍රියාධරයෝ කිහිප දෙනෙක් යවලා ඒ තොරතුරු ලබාගෙන ඒ දෙමාපියෝ ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න සූදානම් බව දැනුනට පස්සේ අපි නීතිඥ කණ්ඩායමක් සමග ඒ පළාතට ගිහිල්ලා ඔහුගේ මුණ ගැහුවා. ඉතින් මම මුණ ගැහුනම එයාලාගේ පැත්තේ අදහස තමයි මේක මිනිමරුවක් කියලා. ඊට පස්සේ අපි ඒ සම්බන්ධව ගත හැකි නීතිමය පියවරයන් ඉදලා දීලා අපි ඒකට අවශ්‍ය මූලික නීතිමය පියවරයන් ගත්තා. මෙම ක්‍රියාවන්හි යෙදෙන Right to Life සංවිධානයේ කණ්ඩායම විවිධ අභියෝගවලට මුහුණ දෙනවා. මරණීය තර්ජන, හඹායම්, ප්‍රශ්න කිරීම, ප්‍රකාශ ලබා ගැනීම වලට පවා මුහුණ දීමට සිදු වෙනවා. එහෙත් සමාජයේ වඩාත් යහපත් කිරීමට අප ඒ අවදානම ගත යුතු වෙනවා. අප නොකළොත් කවුද ඒ දේ කරන්නේ? නීතිය කෙතරම් ප්‍රබල වුවද, කෙතරම් ස්වාධීන වුවද මෙවැනි වදහිංසා සහ ඝාතන වලින් සමාජය ආරක්ෂා කරගත හැක්කේ නිරන්තරයෙන් ඒ වෙනුවෙන් සටන් වැදීමෙනි, අරගල කිරීමෙනි. ඉතිහාසයේ විවිධ පීඩාවන් මැද මිනිස්සු තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළහ. ඒ නිසා අපි යම් යම් නීතීන් වලින් ආරක්ෂා වන්නෙමු. ඉදිරියේදීද මෙම අරගලය නොනවතිනු ඇත. නමුත් වෙනස් වෙනු ඇත. එතැන් අපගේ අරගලය ආරම්භ වේ. සමන්තලා චමින්දලා වෙනුවෙන් අපි හෙටද සටන් වදිනු ඇත. අරගලයට නිමාවක් නැත. ඔබටද අරගලයේ කොටස්කරුවෙකු විය හැකියි.